ආයුබෝවන් ඔයගොල්ලෝ හැමෝම මගේ තාක්ෂණ වේදිය සඳහා විද්‍යාව පාඩම් මාලාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් අලුත් පාඩමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි චාලක රසායන පාඩම. චාලක රසායන පාඩමේදී අපි කරන්නේ රසායනික ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය හා ඒ රඳා පවතින සාධක පිළිබඳව අධ්‍යයනය කරන එක. ඒක තමයි අපි මේ පාඩමේදී කරන්නේ. රසායනික ප්‍රතික්‍රියා සිදුවීමවල ශීඝ්‍රතාවය ඒ වගේම ඒව රඳා පවතින සාධක පිළිබඳ අධ්‍යයනය කරන එක තමයි අපි මේ චාලක රසායන පාඩමේදී කරන්නේ. හරි. එහෙමනම් මුලින්ම අපි බලමු මේ අපේ අවට පරිසරයේ අපිට මුණ ගැහෙන විවිධ රසායනික ප්‍රතික්‍රියා තියෙනවා. එදිනෙදා ජීවිතයේදී එදිනෙදා කටයුතු වලදී අපිට මුණ ගැහෙන රසායනික ප්‍රතික්‍රියා. එහෙම කීපයක් අරගෙන බලමු මොනවද ඒ කියලා. හරි. අපිට ගන්න පුළුවන් යකඩ මල බැඳීම. ඔබ දැකලා තියෙනවා ඔබේ ගෙදර යකඩ වලින් හදපු දේවල් තියෙනවා නම් ටික කාලයක් යද්දි වාතයෙන් නිරාවරණය වෙලා තියෙද්දි මේවා මල බැඳෙන්න ගන්නවා. ඒ කියන්නේ මලකට හැදෙනවා. මේ යකඩ මල බැඳෙනවා කියන්නේ මේ යකඩේ සහ ඔක්සිජන් වායුව එක්ක ප්‍රතික්‍රියා කරලා එක්තරා රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා වෙන ක්‍රියාවලිය. ඊළඟට අපිට ගන්න පුළුවන් ගෘහස්ත ගෑස් දහනය. ඔබ දන්නවා ඔබගේ ගෙදර ආහාර පිසීමේ කාර්ය සඳහා ඔබ ගෑස් භාවිතා කරනවා නම් ඔබ දැකලා ඇති ගෑස් සිලින්ඩරයක් අපි අරගෙන එනවා. ඒ ගෑස් සිලින්ඩරය ඇතුලේ තියෙන වායුවක් LP ගෑස් ගබඩා කරලා මේ වායුව ගෑස් ලිප දක්වා ඇවිල්ලා ගෑස් ලිපේදී මේ වායුව දහනය වෙනවා. මේ වායුව දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන එක. එතකොට මේ දහනය වීමේදී නිල් පාට දැල්ලක් නිකුත් දැල්ලක් ඇති වෙනවා. ඒ වගේම තාපය පිට වෙනවා. ආලෝකයක් ලැබෙනවා. මේ දේවල් අපිට දකින්න ලැබෙනවා මේ ගෑස් දහනයේදී. එතකොට මේ ගෘහස්ත ගෑස් දහනය කියලා කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් අපි එදිනදා ජීවිතේදී අපේ රසායනික ප්‍රතික්‍රියා හමු වෙන අවස්ථාව. ඊළඟට ඔබ දැකලා ඇති හුණුගල් වලින් පිලිසු හුණු ලබා ගන්න ආකාරය. ඔබ ඉගෙනගෙන ඇති ඔලෙවල් වලදී කොහොමද ඒක කරන්නේ කියලා. එතනදී වෙන්නේ හුණු පෝරණුවක මේ හුණුගල් දහනය කරන එක. එතනදී සිද්ධ වෙන්නේ ඇත්තටම රසායනික ප්‍රතික්‍රියාවක්. ඊළඟට ඔබ දැකලා ඇති පළතුරු ඉදෙනවා. පළතුරු ඉදෙනවා. මේ පළතුරු ඉදීමේ ක්‍රියාවලිය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඊළඟට අපි ගන්න අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ජීර්ණයට ලක් වෙනවා. එතනදී සිද්ධ වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා. ඒ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේදී විවිධ රසායනික ප්‍රතික්‍රියා වලට ලක් වෙලා ඒ ආහාර ජීර්ණයට ලක් වෙනවා. එතකොට මෙන්න මේවා තමයි එදිනදා ජීවිතයේදී අපිට මුණ ගැහෙන රසායනික ප්‍රතික්‍රියා කීපයක් තමයි මම මේ ඔබට කිව්වේ. හරි. එහෙමනම් අපි බලමු දැන් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වුණා කියලා. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා කියලා අපි දැනගන්නේ කොහොමද? එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වෙනකොට අපිට දක්නට ලැබෙන දේවල් මොනවද? හරි. අපි බලමු එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණාම අපිට දකින්න ලැබෙන නිරීක්ෂණ මොනවද කියලා. අපි බලමු ඉස්සෙල්ලාම පළවෙනි නිතර අපිට දකින්න ලැබෙන යන්නේ නිරීක්ෂණයක් තමයි උෂ්ණත්ව ඉහළ යෑම හෝ පහළ යෑම. උෂ්ණත්ව වෙනස් වීම. රසායනික ප්‍රතික්‍රියා සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ උෂ්ණත්ව ඉහළ යෑම උෂ්ණත්ව පහළ බැසීම අපිට දකින්න ලැබෙනවා. තාපදායක ප්‍රතික්‍රියාවක් නම් උෂ්ණත්වය ඉහළ යනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් නම් උෂ්ණත්වය පහළ බැසීම අපිට දකින්න ලැබෙනවා. එතකොට යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට අපිට දකින්න පුළුවන් වෙන නිරීක්ෂණයක් තමයි උෂ්ණත්වය ඉහළ යෑම, උෂ්ණත්වය පහළ යෑම. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස් වීම. ඒ වගේම සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට අපිට වර්ණ විපර්යාස දකින්න ලැබෙනවා. සමහර රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට අපිට වර්ණ විපර්යාස දකින්න ලැබෙනවා. අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ඔබ ඕලෙවල් කාලෙත් කරලා ඇති මේක. අපි කොපර් සල්ෆේට් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් ඔබ දන්නවා නිල් පාටයි. නිල් පාට කොපර් සල්ෆේට් ද්‍රාවණයකට සිංක් කැබල්ලක් දැම්මම ටික වෙලාවක් යනකොට දුඹුරු පාට අවක්ෂේපයක් තැම්පත් වෙලා අර නිල් පාට ද්‍රාවණය අවර්ණ වෙනවා. එතනදී එතකොට අපිට දකින්න ලැබෙන්නේ වර්ණ විපර්යාසයක්. එහෙනම් යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට අපිට දකින්න ලැබෙන තවත් නිරීක්ෂණයක් තමයි වර්ණ විපර්යාසය. ඊළඟට තවත් සමහර ප්‍රතික්‍රියාවලදී අවක්ෂේප සෑදෙනවා. ඔබට මතක ඇති ඔබ සාමාන්‍ය පෙළදී කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගැනීම සඳහා සිදු කරන ලද පරීක්ෂණය. ඒ කියන්නේ හුණු දියර තුලින් මේ වායුව බුබුලණය කරපුවාම කාබන් ඩයොක්සයිඩ් වායුව හුණු දියර තුලින් බුබුලණය කරපුවාම හුණු දියර කිරිපාට වෙනවා. ඒ කිරිපාට වෙන්නේ අවක්ෂේපයක් හැදෙන නිසා. ඊට පස්සේ අපි තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් ඒ හුණු දියර තුලින් යවද්දී මේ හැදෙන අවක්ෂේපය පල්ලෙහා තැම්පත් වෙලා අර හුණු දියර වල තිබිච්ච කිරිපාට බව නැතුව ගිහිල්ලා යට අවක්ෂේපයක් විදිහට ඒක තැම්පත් වෙලා නැවත අර හුණු දියර අවර්ණ භාවයට පත් වෙනවා. ඔබට මතක ඇති ඒක. හරි. ඊළඟට
සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ශබ්ද නිකුත් වෙනවා. ඔබට මතක ඇති ඔබ ඕලෙවල් කාලේ ඉගෙනගෙන තියෙනවා සෝඩියම් කැබැල්ලක් ජලයට දැම්මම සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සෝඩියම් කැබැල්ලක් ජලයට දැම්මම ජලයේ දිගේ සෝඩියම් කැබැල්ල සූහඬ නිකුත් කරමින් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා හෙට මෙහෙට චලනය වෙවි. ඊළඟට තවත් සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ආලෝකය නිකුත් වෙනවා. ඔබට මතක ඇති ඔබ ඕලෙවල් කාලේ ඉගෙනගෙන තියෙනවා මැග්නීසියම් කැබැල්ලක් දහනය කිරීම. මැග්නීසියම් කැබැල්ලක් දහනය කරනකොට අපිට දකින්න ලැබෙනවා සුදු පාට ආලෝකයක් නිකුත් වෙනවා. දීප්තිමත් ආලෝකයක් නිකුත් වෙනවා. හරි. තවත් සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට වායු නිකුත් වෙනවා. තවත් සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට වායු නිකුත් වෙනවා. තව සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙනකොට ගන්ධයක් දැනෙනවා. මෙන්න මේ වගේ නිරීක්ෂණ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වුණා කියලා. ඇත්තටම රසායනික ප්‍රතික්‍රියාවකදී වෙන්නේ මොකක්ද? යම් ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් එකිනෙක සමග ප්‍රතික්‍රියා කරලා නව ද්‍රව්‍යයක් හෝ ද්‍රව්‍ය කිහිපයක් නිපද වෙන එක තමයි මේ රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ වෙන්නේ. සමහර වෙලාවට මේ ප්‍රතික්‍රියක, ඒ කියන්නේ ප්‍රතික්‍රියාවට ලක් වෙන ද්‍රව්‍ය වලට වඩා හාත්පසින්ම වෙනස් ගුණාංග තියෙන ද්‍රව්‍ය තමයි ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල විදිහට අපිට ලැබෙන ද්‍රව්‍ය වෙන්නේ. හරි. දැන් අපි බලමු පොඩ්ඩක් මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව අරගෙන මේකේ තියෙන්නේ මෙතේන් වායුව ඔක්සිජන් සමග දහනය වෙන ප්‍රතික්‍රියාව. එතකොට කියන්නේ මෙතේන් වායුව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන එක තියෙන්නේ. එතකොට මෙතනදී වෙන්නේ මෙතේන් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුවයි ජලයයි ලැබෙනවා. ඇත්තටම බලන්න මෙතනදී මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද? මේ ඇත්තටම මේ රසායනික ප්‍රතික්‍රියාවේදී මොකද්ද වෙලා තියෙන්නේ? මෙතනදී කාබන් එක හයිඩ්‍රජන් හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. ඔක්සිජන් පරමාණු දෙකක් එකට සම්බන්ධ වෙලා ඔක්සිජන් අණුවක් හැදලා තියෙනවා. එතකොට වෙන්නේ මෙතනදී මේ ඔක්සිජන් අණුව කැඩිලා එයා ගිහිල්ලා කාබන් එක්ක සම්බන්ධ වෙලා කාබන් ඩයොක්සයිඩ් හදලා තියෙනවා. කාබන් එක්ක සම්බන්ධ වෙලා තිබුණු හයිඩ්‍රජන් ටික ගැලවිලා ගිහින් තවත් ඔක්සිජන් අණුවක් එක්ක සම්බන්ධ වෙලා ජල අණුවක් හදලා තියෙනවා. ඒතර මේක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ මේ ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු සැකස්ම වෙනස් වෙලා නව ද්‍රව්‍ය දෙකක් නිර්මාණය වෙන එක තමයි මේ ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවක් තුළදී පරමාණු විනාශ වීමක් හෝ පරමාණු වලින් නිපදවීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට භාජනය වෙන ප්‍රතික්‍රියකවල තියෙන පරමාණු සංඛ්‍යාවම තමයි ප්‍රතිඵල විදිහට ලැබෙන සංයෝග තුල අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා මේ යම් ප්‍රතික්‍රියාවක් දක්වන්න අපි මේ වගේ රසායනික සමීකරණයක් ලියුවම ඒ සමීකරණේ මේ පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාවයි මේ පැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාවයි සමාන වෙන්න ඕනේ. මොකද රසායනික ප්‍රතික්‍රියාවක් තුළදී පරමාණු විනාශ වීමක් හෝ පරමාණු අලුතින් නිපදවීමක් හෝ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාව ආරම්භයේදී තිබුණු පරමාණු සංඛ්‍යාවම තමයි ප්‍රතික්‍රියාව අවසානයේදී තියෙන්නේ. ඒගොල්ලෝ එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙන ආකාරය, ඒගොල්ලෝ සකස් වෙලා තියෙන ආකාරය වෙනස් වෙලා අලුත් සංයෝග නිපද වෙන එක විතරයි මේකෙදී වෙන්නේ. හරි. එතකොට දැන් මේ ප්‍රතික්‍රියාව දිහා බැලුවොත් ඔබට පේනවා මේකේ මේ පැත්තේ කාබන් පරමාණු එකක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු හතරක් තියෙනවා, ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මේ පැත්තට ආපුවම මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු දෙකයි, ඔක්සිජන් පරමාණු තුනක් තියෙනවා, කාබන් පරමාණු එකයි තියෙන්නේ. ඒතර මේ පැත්තේ තියෙන ඔක්සිජන් පරමාණු දෙකක් එහෙනම් මේ පැත්තේ ඔක්සිජන් පරමාණු තුනක් වෙලා ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව මෙතන මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. එහෙම වෙන්න බෑ. ඒ නිසා අපි මේ වගේ යම් ප්‍රතික්‍රියාවක් මේ වගේ රසායනික සමීකරණයකින් ලියනකොට අපි මේ රසායනික සමීකරණයේ දෙපස තියෙන පරමාණු සංඛ්‍යා සමාන කරන්න ඕනේ. දෙපස තියෙන පරමාණු සංඛ්‍යා සමාන කරන්න ඕනේ. එහෙම කරනවට අපි කියනවා මේ අදාළ රසායනික සමීකරණය තුලිත කරනවා කියලා. එහෙම කරනවට අපි කියනවා මේ අදාළ රසායනික සමීකරණය තුලිත කරනවා කියලා. අනිවාර්යයෙන්ම රසායනික සමීකරණය ලියද්දී ඒක තුලිත කරලා තියන්න ඕන. හේතුව මොකද? යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පරමාණු වලින් නිපදවීමක් හෝ තිබෙන පරමාණු විනාශ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන එකම දේ පරමාණු සකස් වෙලා තියෙන ආකාරය වෙනස් වෙලා නව සංයෝග නිර්මාණය වෙන එක විතරයි. හරි. එහෙමනම් දැන් අපිට සිද්ධ වෙනවා මෙන්න මේ සමීකරණයේ තියෙන පරමාණු ප්‍රමාණය සමාන කරගන්න. ඔබට පේනවා මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණු 4ක්. ඒ නිසා මම මෙතනට දෙකක් දානවා. මේ හයිඩ්‍රජන් ඉස්සරහට මම මේ දෙකක් දානවා. එතකොට ඔබට පේනවා දෙවරක් දෙක 4යි. මෙතන තියෙනවා හයිඩ්‍රජන් පරමාණු දෙකක්. මේක දෙකකින් වැඩි වුණාම හයිඩ්‍රජන් පරමාණු 4ක් මෙතනට එනවා. ඒ වගේම මෙතන ඔක්සිජන් පරමාණු ගාණක් දෙකක් වෙනවා.
එතකොට මෙතන ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු මෙතනත් ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල පැත්තේ ඔක්කොම ඔක්සිජන් පරමාණු කීයක් තියෙනවද? මෙතන 2යි මෙතන 2යි 4ක් තියෙනවා. හැබැයි ප්‍රතික්‍රියක පැත්තේ ඔක්සිජන් පරමාණු තියෙන්නේ 2යි. එහෙනම් ඒක 4 වෙන්න නම් මොකද කරන්න ඕන අපි? මෙන්න මෙතනට දෙකක් දාගන්න ඕනේ. හරි. දැන් ඔබට පේනවා මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 4යි, මේ පැත්තේ ඔක්සිජන් පරමාණු 4යි, මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු 4යි, මේ පැත්තේ හයිඩ්‍රජන් පරමාණු 4යි, මේ පැත්තේ කාබන් පරමාණු 1යි, මේ පැත්තේ කාබන් පරමාණු 1යි. දැන් මෙන්න මෙහෙම අගයන් දාගත්තට පස්සේ මේ විදිහට ඉලක්කම් දාගත්තට පස්සේ දැන් මේ තියෙන්නේ තුලිත රසායනික සමීකරණයක්. සාමාන්‍යයෙන් අපි රසායනික සමීකරණයක් ලියුවම ඒක අනිවාර්යයෙන්ම තුලිත කරන්න ඕනේ. මේ තියෙන්නේ තුලිත රසායනික සමීකරණයක්. එතකොට මේකේ මේ අදාළ සංයෝග ඉස්සරහින් දාලා තියෙන අගය. ඔබට පේනවා මෙතන 2, මෙතන 1, මෙතන 2 තියෙනවා. අපි මේකට කියනවා ස්ටොයිකියෝමිතිය කියලා. ස්ටොයිකියෝමිතිය කියලා. ඒ කියන්නේ යම් රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියා කරන අනුපාතය සහ ඵල සෑදෙන අනුපාතය. ඒකට අපි කියනවා ස්ටොයිකියෝමිතිය කියලා. හරි. දැන් එහෙනම් ඔබ දන්නවා කොහොමද මොකක්ද මේ ඇයි අපි මේ වගේ රසායනික සමීකරණයක් තුලිත කරන්නේ කියලා. ඊළඟට මෙහෙම තුලිත කරලා ලිව්වට මදි. ඊළඟට අපි තව දෙයක් මේකට ඇතුළත් කරන්න ඕනේ. ඒ තමයි ඔබ දන්නවා මේක මම ඔබට කාබ රසායනික පාඩමේදී කියලා දුන්නා. මම නැවත ඒක මතක් කරන්න. මේ CH4 කියන කෙනා ඉන්නේ වායුමය අවස්ථාවේ. අපි ඒකත් දක්වන්න ඕනේ. මෙයා ප්‍රතික්‍රියා කරන්නේ වායුවක් විදියට. මෙයා ඉන්නේ වායුමය අවස්ථාවේ නිසා අපි මෙතනට G කියලා දානවා. මේ වගේ මේ පල්ලෙහායි ඒ අදාළ සංයෝගය ගාව පල්ලෙහායි වරහන් ඇතුලේ ඒගොල්ලෝ ඉන්න භෞතික ස්වභාවය, ඒගොල්ලෝගේ භෞතික ස්වභාවය අපි දාලා දෙනවා. ඒගොල්ලෝ ඉන්නේ වායු අවස්ථාවේද, එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉන්නේ ද්‍රව අවස්ථාවේද, එහෙම නැත්නම් ඝන අවස්ථාවේද, එහෙම නැත්නම් ඒගොල්ලෝ ජලීය ද්‍රාවණයක් විදියට ඉන්නේ කියන එක අපි දක්වනවා. ඒකට අපි මේ සංකේත පාවිච්චි කරනවා. වායුමය අවස්ථාවේ ඉන්නවා නම් අපි G දානවා. G වලින් පෙන්නන්නේ වායු. මේ වායු අවස්ථාව. ඊළඟට S කියලා දැම්මොත් S වලින් පෙන්නන්නේ ඝන අවස්ථාව. ඊළඟට අපි AQ කියලා දැම්මොත් ඒකෙන් පෙන්නන්නේ ජලීය කියලා. ඊළඟට අපි L කියලා දැම්මොත් ඒකෙන් පෙන්නන්නේ ද්‍රව කියලා. එතකොට යම් ප්‍රතික්‍රියාවක මේ විදිහට මෙන්න මේ සංකේත මේ විදිහට පල්ලෙහෙන් දාලා තියෙනවා නම් ඒවෙන් අදහස් වෙන්නේ G තිබුණොත් වායු, S තිබුණොත් ඝන, AQ කියලා තිබුණොත් ජලීය, L කියලා තිබුණොත් ද්‍රව. එහෙනම් මේ ප්‍රතික්‍රියාවට සම්බන්ධ වෙද්දී ඒගොල්ලෝ ඉන්න අවස්ථාව. ඒ කියන්නේ ඒගොල්ලෝගේ භෞතික අවස්ථාව තමයි අපි මේකේ පෙන්නන්නේ. එහෙනම් CH4 තියෙන වායුවක් විදිහට, ඔක්සිජන් තියෙන වායුවක් විදිහට ඉන්න එතනත් අපි G දානවා. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ වායුවක්, එයත් වායුවක් විදිහට තමයි හැදෙන්නේ. හැබැයි H2O කියන්නේ ද්‍රවයක්. ක්‍රියාකාව L දානවා. මෙන්න මේ විදිහට ලිව්වම තමයි මේ රසායනික සමීකරණයක් නැත්නම් රසායනික ප්‍රතික්‍රියාවක තුලිත රසායනික සමීකරණයක් මේ විදිහට ලිව්වම තමයි ඒක සම්පූර්ණ රසායනික සමීකරණයක් විදිහට ගන්න පුළුවන් වෙන්නේ. ඒකේ භෞතික අවස්ථාව දක්වලා තියෙන්න ඕන, ස්ටොයිකියෝමිතිය දක්වලා තියෙන්න ඕන. මේ විදිහට තමයි අපි රසායනික සමීකරණයක් නිවැරදිව ලියන්නේ. අපි හිතමු අපි සෝඩියම් කැබැල්ලක් සහ යකඩ කැබැල්ලක් ජල භාජන දෙකකට දානවා. මෙන්න දැම්මොත් අපිට දකින්න ලැබෙන නිරීක්ෂණය මොකක්ද? සෝඩියම් කැබැල්ල වේගයෙන් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. සූසබ්දයන් නැගමින් වේගයෙන් ජලය සමග ප්‍රතික්‍රියා කරලා ටික වෙලාවකින් සෝඩියම් කැබැල්ල නොපෙනී යනවා. ඒ කියන්නේ සෝඩියම් කැබැල්ල ඡේ වෙලා ඉවර වෙනවා. හැබැයි යකඩ කැබැල්ල ජලයත් එක්ක කරන ප්‍රතික්‍රියාවේ නිරීක්ෂණ අපිට දකින්න ලැබෙන ගොඩාක් කල් ගත වෙනවා. දවස් කීපයක් අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා යම් නිරීක්ෂණයක් ඒකෙන් දකින්න. එහෙම වෙන්නේ සමහර ප්‍රතික්‍රියා වේගයෙන් සිද්ධ වෙනවා, සමහර ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ඉතාමත් සෙමින්. එහෙම නැත්නම් සෝඩියම් කැබැල්ල ජලය සමග ප්‍රතික්‍රියා සිදු කරපු ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයේ නියලයි, යකඩ කැබැල්ල ජලය සමග සිද්ධ කරන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවයේ අඩුයි. එහෙනම් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි ප්‍රතික්‍රියා වේගයෙන් සිද්ධ වෙනවා, සමහර ප්‍රතික්‍රියාවල ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩුයි, ඒවා සිද්ධ වෙන්නේ හිමීට. හරි. එහෙනම් දැන් අපි බලමු මොකක්ද මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ, කොහොමද ඒක ගණනය කරගන්නේ කියලා. අපි බලමු එහෙනම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයක් තුළ සංඝටකවල සාන්ද්‍රණයේ සිදුවන වෙනස් වීම. ඒකක කාලයක් තුළ සංඝටකවල සාන්ද්‍රණයේ සිදුවන වෙනස් වීමට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා. මේ සංඝටක කියලා අපි කියන්නේ එක්ක ප්‍රතික්‍රියක එහෙම නැත්නම් ප්‍රතිඵල. ප්‍රතික්‍රියක නම් ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා ටික වෙලාවක් යනකොට අඩු වෙනවා. ඒ කියන්නේ
ප්‍රතික්‍රියකයක් අරගෙන නම් අපි මෙයාගේ සාන්ද්‍රණය ගණනය කරන්න යන්නේ. අදාළ ප්‍රතික්‍රියකයේ සාන්ද්‍රණය අඩු වීමේ ශීඝ්‍රතාවය අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ප්‍රතිඵලයක් නම් සලකන්නේ ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා ටික වෙලාවක් යනකොට ප්‍රතිඵලවල සාන්ද්‍රණය එන්න වැඩි වෙනවා. එහෙනම් ප්‍රතිඵලවල සාන්ද්‍රණය වැඩි වීමේ ශීඝ්‍රතාවය අපිට ගන්න පුළුවන් ඒ විදිහට. එකෝ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය අඩු වීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිඵලවල සාන්ද්‍රණය වැඩි වීම ගණනය කරලා ගන්න පුළුවන්. එතකොට ප්‍රතික්‍රියාවක් ආරම්භ වුණාට පස්සේ ඒ ප්‍රතික්‍රියකවල සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය කොහොමද කියන එක අපි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල වියෝජන ප්‍රතික්‍රියාව අරගෙන අධ්‍යයනය කරමු. කොහොමද ප්‍රතික්‍රියාව ආරම්භ වුණාට පස්සේ ප්‍රතික්‍රියකවල සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. එහෙනම් දැන් අපි නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල වියෝජනයට අදාළ ප්‍රතික්‍රියාව අරගෙන බලමු. කොහොමද එයාගේ ප්‍රතික්‍රියක සහ ඵලවල සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන්නේ කියලා. ඒත් ඔබට මේ පේන්නේ මේ උඩින් පේන්නේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වල වියෝජනයට අදාළ තුලිත රසායනික සමීකරණය. ඔබට පේනවා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මවුල දෙකක් වියෝජනය වෙලා නයිට්‍රස් ඔක්සයිඩ් මවුල දෙකකුයි ඔක්සිජන් මවුල එකකුයි හැදෙනවා. මේක තමයි මේ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ. එතකොට අපි දන්නවා මේ ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන වාජනය එහෙම නැත්නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ප්‍රතික්‍රියා කුටීරය තුල අඩංගු වෙන්නේ NO2 විතරයි. එහෙනම් ආරම්භයේදී NO2 විතරයි තියෙන්නේ. ඒ හින්දා NO2 වලට ඉහළ සාන්ද්‍රණයක් ආරම්භයේදී තියෙනවා. මම මේ රේඛාවෙන් පෙන්නලා තියෙන්නේ NO2 වල සාන්ද්‍රණය වෙනස් වෙන ආකාරය. NO2 වලට ඉහළ සාන්ද්‍රණයක් තියෙනවා ආරම්භයේදී. මේ සාන්ද්‍රණය කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙලා යනවා. කාලයත් සමග ක්‍රමානුකූලව අඩු වෙගෙන යනවා. ඊළඟට මේ ප්‍රතික්‍රියාව ආරම්භ වුණු ගමන් මොකද වෙන්නේ? මේගොල්ලෝ හැදෙන්න ගන්නවා. ආරම්භයේදී මේ දෙන්නගේ සාන්ද්‍රණය බිඳුවයි. මොකද ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්න කලින් මේ දෙන්න නැහැ. ඒ හින්දා ආරම්භයේදී මේ දෙන්නගේම සාන්ද්‍රණය බිඳුවයි. නමුත් ප්‍රතික්‍රියාව ආරම්භ වුණාට පස්සේ මේ දෙන්න ටික හැදෙන්න ගන්නවා. එතකොට මේ දෙන්නගේ මෙන්න මේ විදිහට සාන්ද්‍රණය ටික වැඩි වෙලා එක්තරා නියතගයකට එනවා. මේ විදිහට ටික සාන්ද්‍රණය වැඩි වෙලා එක්තරා නියතගයකට එනවා. මෙන්න මෙහෙම ඒ අනුව අපිට බලන්න පුළුවන් මෙන්න මේ ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය ටික කාලයත් එක්ක අඩු වෙලා ගියා. ප්‍රතිඵලවල සාන්ද්‍රණය ටික කාලයත් එක්ක වැඩි වෙනවා. මේක තමයි අපිට දකින්න ලැබෙන්නේ මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක සහ ඵලවල සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන විදිය. ඒතර මම මේ ඒක කාලය සහ සාන්ද්‍රණය අතර ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. x අක්ෂයට කාලය ගත්තා, y අක්ෂයට සාන්ද්‍රණය ගත්තා. එහෙම අරගෙන මෙන්න මේ සංඝටක තුනේ සාන්ද්‍රණය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය ප්‍රස්ථාරගත කරලා තියෙනවා. ඔබට පේනවා මේ O සඳහා O2 සඳහා තියෙන රේඛාව තියෙන්නේ පල්ලෙහායි NO සඳහා තියෙන රේඛාව තියෙන්නේ ඊට වඩා උඩින්. ඇයි මෙහෙම මෙයා පහළිනුත් මෙයා උඩිනුත් පිටින විදිහට මේ රේඛා දෙක ඇවිල්ලා තියෙන්නේ. ඔබට පේනවා හැමතිස්සෙම O2 මවුල එකක් හැදෙනකොට NO මවුල දෙකක් හැදෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියා මාධ්‍ය තුළ O2 මවුල ප්‍රමාණයට වඩා වැඩි මවුල ප්‍රමාණයක් NO මවුල තියෙනවා. ඒ නිසා NO වල සාන්ද්‍රණය වැඩි O2 වල සාන්ද්‍රණයට වඩා. ඒකයි NO රේඛාව ඉහළින් තියෙන්නේ O2 රේඛාව ඊට වඩා පහළින් දක්වලා තියෙන්නේ. මම හිතනවා මේ ප්‍රස්ථාරයෙන් ඔබට පැහැදිලි වෙන්නේ නැති ප්‍රතික්‍රියාවක් ආරම්භ වුණාට පස්සේ එයාගේ ප්‍රතික්‍රියකවල සහ ප්‍රතිඵලවල සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ඔබට යම් අදහසක් මේ ප්‍රස්ථාරයෙන් ලැබෙන්නේ නැති කියලා. හරි. එහෙමනම් දැන් බලමු අපි කොහොමද ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල හරි ඵලවල හරි සාන්ද්‍රණය භාවිත කරලා අපි හොයාගන්නේ කියලා. හරි. අපි දන්නවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණය සංඝටකවල සාන්ද්‍රණය වෙනස් වීම. එහෙමනම් දැන් අපිට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය මේ විදිහට ලියා ගන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ප්‍රතික්‍රියක හෝ ඵලවල සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය කියලා අපිට ලියන්න පුළුවන්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සමානයි ප්‍රතික්‍රියක හෝ ඵලවල සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය කියලා අපිට මෙහෙම ලියා ගන්න පුළුවන්. ප්‍රතික්‍රියා සාන්ද්‍රණය සංකේතවත් කරන්න අපි R කියන අකුර පාවිච්චි කරනවා. මම ඒක යොදා ගන්නවා මෙතනින් ඉස්සරහට R අකුර යොදා ගන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට. හරි. එතකොට දැන් ඔන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට එන ලියන්න පුළුවන් ප්‍රතික්‍රියක හෝ ඵලවල සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය කියලා. හරි. එහෙනම් අපි ප්‍රතික්‍රියක සාන්ද්‍රණය ඇසුරෙන් මේක ලියුවොත්
කොහොමද අපිට මේක ලියන්නේ? හරි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයෙන් අපිට ලියන්න පුළුවන් සමානයි ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස. ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය. ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය. එතකොට ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස කිව්වා. අපි යම් ප්‍රතික්‍රියකයක් අරගෙන එයාගේ සාන්ද්‍රණය වෙනස් වෙනස අපි ගණනය කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි යම් ප්‍රතික්‍රියකයක් අරගෙන එයාගේ සාන්ද්‍රණය කොච්චරයිද කියලා ගණනය කරගන්නවා. ගණනය කරගෙන ඊට පස්සේ යම් කාලයකට පස්සේ ආයමත් එයාගේ සාන්ද්‍රණය ගණනය කරගන්නවා. ගණනය කරගෙන මේ පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරපුවාම තමයි අපිට එන්නේ ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ වෙනස. හරි. ප්‍රතික්‍රියකයක සාන්ද්‍රණ වෙනස අපි ගණනය කරන්නේ අපි යම් ප්‍රතික්‍රියකයක් අරගෙන එයාගේ සාන්ද්‍රණය මැන ගන්නවා. යම් කාලයකට පස්සේ නැවත එයාගේ සාන්ද්‍රණය මැන ගන්නවා. පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරනවා. එතකොට අපිට නෝ සාන්ද්‍රණ වෙනස කොච්චරයිද කියලා. ඔබ දන්නවා ප්‍රතික්‍රියාව ආරම්භ වුණාට පස්සේ සාන්ද්‍රණය මොකද වෙන්නේ? ටික ටික අඩු වෙනවා. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ටික ටික අඩු වෙනවා. එහෙනම් පසු සාන්ද්‍රණය පෙර සාන්ද්‍රණයට වඩා අඩුයි. එහෙනම් පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරපුවාම අපිට ලැබෙන්නේ සාන්ද්‍රණ වෙනස විදිහට අපිට ලැබෙන්නේ ඍණාගයක්. සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස විදිහට අපිට ලැබෙන්නේ ඍණාගයක්. ඒක කාලයෙන් බෙදන්න තියෙන්නේ. එතකොට එතනට ලැබෙන ඍණාගයක් නිසා අපිට මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා ලැබෙන්නේ ඍණාගයක්. ඒ නිසා අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියට ඇසුරෙන් නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්නේ අපි මේක ඉස්සරහට ඍණ ලකුණක් දාගන්නවා. අපි මෙහෙම ඉස්සරහට ඍණ ලකුණක් දාගන්නවා. දාගෙන මොකද මේකේ ඉන්නේ ඍණ උත්තරයක්. එයා ධන කරගන්න ඕන නිසා එයාගේ ඉස්සරහට අපි ඍණ ලකුණක් දාගෙන අපි නැවත මේක ලියා ගන්නවා මේ විදිහට ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය කියලා අපි ලියනවා. ඇයි අපි මේ ඉස්සරහට ඍණ ලකුණක් දැම්මේ? මොකද අපිට මේ ප්‍රතික්‍රියක සාන්ද්‍රණ වෙනස සඳහා ලැබෙන්නේ ඍණ උත්තරයක්. ඒ උත්තරය අපි කෙලින්ම මෙතනට ගෙනලා ආදේශ කරොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා අපිට ලැබෙන්නේ ඍණාගය. ඒ නිසා තමයි අපි ඉස්සරහට ඍණ ලකුණ දාගත්තේ. මේ ඍණ ලකුණෙන් ප්‍රතික්‍රියාක සාන්ද්‍රණ වෙනස වැඩි වුණාම අපිට මේ නාගය ධන උත්තරයක් කරලා අරගන්න පුළුවන්. මොකද ප්‍රතික්‍රියා සාන්ද්‍රණය සඳහා අපි ධනාගයක් ගන්න. ඊළඟට අපි බලමු ඵලවල යම් ඵලයක සාන්ද්‍රණය ඇසුරින් කොහොමද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරගන්නේ කියලා. අපි දන්නවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රතික්‍රියකයක හෝ ඵලවල සාන්ද්‍රණ වෙනස බෙදනවා අපි කාලය. යම් ප්‍රතික්‍රියකයක හෝ යම් ප්‍රතික්‍රියකයක් හෝ යම් ඵලයක් තෝරගෙන එයාගේ සාන්ද්‍රණ වෙනස කාලයෙන් බෙදලා තමයි මේක අපි ගන්න. එහෙනම් ප්‍රතිඵලයක් ඇසුරින් ප්‍රතිඵලයක සාන්ද්‍රණ වෙනස ඇසුරින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්නේ කොහොමද කියලා අපි බලමු. ඒතර අපි ගන්නවා මුලින්ම උඩට ගන්නවා ඵල සාන්ද්‍රණ වෙනස. ඵල සාන්ද්‍රණ වෙනස ගන්නවා යටට ගන්නවා සලකන ලද කාලය. ඵල සාන්ද්‍රණ වෙනස සලකන ලද කාලයේ බෙදනවා. කොහොමද අපි මේ ඵල සාන්ද්‍රණ වෙනස ගණනය කරගන්නේ? ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා යම් මොහොතක හැදිලා තියෙන යම් ඵලයක සාන්ද්‍රණය අපි ගණනය කරගන්නවා. ඒ අවස්ථාවේදී යම් කාලයකට පස්සේ නැවත ඒ ඵලයේම සාන්ද්‍රණය අපි ගණනය කරගන්නවා. ඊළඟට පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරනවා. ඒකෙන් අපි හොයා ගන්නවා සාන්ද්‍රණ වෙනස. ඊට පස්සේ ඒක අපි අර සලකපු කාලයෙන් බෙදනවා. දැන් ඔබ දන්නවා ප්‍රතික්‍රියාවක් ආරම්භ වුණාට පස්සේ ඵලවල සාන්ද්‍රණයේ කාලයත් එක්ක මොකද වෙන්නේ? වැඩි වෙනවා. කාලයත් එක්ක ඵලවල සාන්ද්‍රණය වැඩි වෙනවා. ඒ නිසා පසු සාන්ද්‍රණය පෙර සාන්ද්‍රණයට වඩා අනිවාර්යයෙන්ම වැඩි. ඒ නිසා පසු සාන්ද්‍රණයෙන් පෙර සාන්ද්‍රණය අඩු කරපුවාම අපිට ලැබෙන මේ ඵලයේ සාන්ද්‍රණ වෙනස සඳහා අපිට ලැබෙන්නේ ධනාගයක්. ඵලයේ සාන්ද්‍රණ වෙනස සඳහා අපිට ලැබෙන්නේ ධනාගයක්. ඒක අපිට සලකන ලද කාලයෙන් බෙදපුවාම අපිට එනවා එයාගේ ශීඝ්‍රතාවය. එතකොට මෙතනදී ශීඝ්‍රතාවය සඳහා ධනාගයක් ලැබෙන නිසා අර ප්‍රතික්‍රියකවලදී අපි ඉස්සරහට ඍණ ලකුණක් යෙදුවට මේ අවස්ථාවේදී ඉස්සරහට ඍණ ලකුණක් අපි යොදන්නේ
නැහැ. මේ අවස්ථාවේදී අපි කෙලින්ම ඵල සාන්ද්‍රණය බෙදීම සලකන ලද කාලය කියලා අපිට අරගන්න පුළුවන්. ඒ නාගයම ගන්න පුළුවන්. මොකද මෙතනදී අපිට ධනාගයක් ලැබෙන නිසා. කලින් අපි ශීඝ්‍රතාවය ප්‍රකාශනයේ ඉස්සරහින් ලකුණ යෙදුවේ. එතනදී අපිට ඍණාගයක් ලැබෙන නිසා ඒ ලැබෙන ඍණාගය ධන කරගන්න. හරි. එහෙමනම් දැන් ඔබට අවබෝධයක් ලැබෙන්නේ නැති කොහොමද ප්‍රතික්‍රියකයක් තෝරගෙන ප්‍රතික්‍රියකයක් භාවිතා කළා හරි එහෙම නැත්නම් එක ඵලයක් තෝරගෙන ඒක ඇසුරෙන් හරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කොහොමද ගණනය කරගන්නේ කියලා. හරි. දැන් එහෙනම් අපි සරල ගැටලුවක් විසඳමු. මේකට මම ගන්නවා NO2 වල වියෝජන ප්‍රතික්‍රියාව. එතකොට NO2 වියෝජනය වෙලා NO සහ O2 හැදෙනවා. මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මම මුලින් ගණනය කරන්න හදන්නේ NO2 ගේ සාන්ද්‍රණය සලකලා. NO2 ගේ සාන්ද්‍රණය සලකලා මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මම ගණනය කරන්නයි හදන්නේ. එතකොට මෙහෙමයි මට මෙන්න මේ දත්ත ලබා දීලා තියෙනවා ආරම්භයේදී. ඒ කියන්නේ t සමානයි 0 අවස්ථාවේදී NO2 සාන්ද්‍රණය තිබිලා තියෙනවා ඝන ඩෙසිමීටරයට මවුල 0.01. ඊට පස්සේ තප්පර 50කට පස්සේ නැවත සාන්ද්‍රණය මැන්නම NO2 සාන්ද්‍රණය තිබිලා තියෙනවා 0.0079 ඝන ඩෙසිමීටරයට මවුල්. මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා මේ සලකන ලද කාලය තප්පර 50යි. එහෙනම් අපිට පුළුවන් මේ ඇසුරෙන්. ඒ කියන්නේ NO2 ඇසුරෙන් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ NO2 වැයවීමේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. එහෙනම් අපිට අපි ඉස්සෙල්ලා මේක ගණනය කරගන්න නම් අපි හොයා ගන්න ඕන අපි දන්නවා අපි ශීඝ්‍රතාවය ගණනය කරන්න ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ වෙනස හොයා ගන්න ඕන. එතකොට සලකන ලද කාලය කොච්චරයිද කියලා හොයා ගන්න ඕන. ওই දෙක හොයා ගන්න ඕනේ. මුලින්ම අපි ඒක හොයා ගමු. එහෙනම් සාන්ද්‍රණ වෙනස මුලින්ම අපි ගමු. සාන්ද්‍රණ වෙනස දක්වන්න අපි දන්නවා අපි භෞතික විද්‍යාවේදී රසායන විද්‍යාවේදී වෙනසක් දක්වන්න යම් වෙනසක් අරගන්නවා නම් ඒ වෙනස දක්වන්න අපි පාවිච්චි කරන සංකේතය තමයි ඩෙල්ටා කියන එක. ඩෙල්ටා කියන්නේ අපි ඩෙල්ටා t කියලා දැම්මොත් කාල වෙනසක්. එතකොට සාන්ද්‍රණ වෙනසකට නම් අපිට දාන්න පුළුවන් මෙන්න මෙහෙම ඩෙල්ටා දාලා මම මෙතන දානවා මෙන්න මේ විදිහට මේ කොටු අරහන් ඇතුලේ NO2 මේකේ කියවෙන්නේ මේ වගේ කොටු අරහන් දාලා තිබුණොත් රසායන විද්‍යාවේදී මේ කොටු අරහනෙන් අදහස් වෙන්නේ මෙයාගේ NO2 ගේ සාන්ද්‍රණය කියලා. මේ ඉස්සරහට ඩෙල්ටා දැම්මම ඒකෙන් අදහස් වෙන්නේ NO2 ගේ සාන්ද්‍රණ වෙනස කියන එක. හරි. එහෙනම් NO2 ගේ සාන්ද්‍රණ වෙනස අපි ගණනය කරන්න යන්නේ. සාන්ද්‍රණ වෙනස ගණනය කරන්න නම් මොකද අපි කරන්නේ? පසු සාන්ද්‍රණයේ පෙර සාන්ද්‍රණය අඩු කරන්න ඕන. පෙර සාන්ද්‍රණය වෙන්නේ t සමානයි 0 අවස්ථාවේ සාන්ද්‍රණය. පසු සාන්ද්‍රණය වෙන්නේ t සමානයි 50 අවස්ථාවේ සාන්ද්‍රණය. එහෙනම් අපි අඩු කරමු. පසු සාන්ද්‍රණය වෙන්නේ 0.079 කියන එක. ඒකෙන් මම අඩු කරනවා 0.01 කියන එක. මේක අඩු කරපුවම අපිට ලැබෙනවා ඍණ 0.001 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඝන ඩෙසිමීටරයට මවුල 0.001 කියලා අපිට ලැබෙනවා. ඍණාගයක් ලැබෙන්නේ මෙතන. ඍණාගයක් එන්නේ. හරි. ඊළඟට අපි හොයාගන්න ඕන ඩෙල්ටා t. ඩෙල්ටා t කියන්නේ සලකන ලද කාලාන්තරය. ඒතර අපි මුලින්ම සාන්ද්‍රණය මැන්නේ t සමානයි 0 දී. ඒ කියන්නේ කාලය මුලින්ම මනින්න ගත්ත එතනදී ඊළඟට අපි දෙවෙනි සාන්ද්‍රණය මැන්නේ t සමානයි 50යි. එහෙනම් පසු කාලය වෙන්නේ 50 තප්පර 50. මේ තප්පර 50න් අපි අඩු කරන්න ඕන ආරම්භක කාලය වෙච්ච තප්පර බිඳුව. එහෙනම් අපිට එනවා ඩෙල්ටා t කියන්නේ කොච්චරයිද? තප්පර 50යි කියලා. සලකන ලද කාලාන්තරය තප්පර 50යි කියලා අපිට එනවා. එහෙනම් දැන් අපිට පුළුවන් මේ දෙක තියෙන නිසා දැන් අපිට පුළුවන් එහෙනම් මෙයාගේ ශීඝ්‍රතාවය හොයාගන්න. ඒ කියන්නේ NO2 වැයවීමේ ශීඝ්‍රතාවය අපිට මෙතනින් හොයාගන්න පුළුවන්. හරි. මම මේ දෙක මකලා දානවා මේ ආපු වගේ දෙක. ඔබ මේක සටහන් කරගන්න ඔබේ පොතේ. ඒතර ඔබට මේක තේරුම් ගන්න පහසුයි. ඔබ මේ පොතක සටහන් කරගත්තොත් නම් මේ විසඳන ගැටලුව තේරුම් ගන්න පහසුයි. ඒ නිසා මේක සටහන් කරගන්න. මම මේක දැන් මකලා ඉතුරු කොටස හදනවා. හරි. එහෙනම් මට පුළුවන් NO2 වැය වූ ශීඝ්‍රතාව ලියන්න මේ විදිහට. ඉස්සරහට අපි ඍණ ලකුණක් යොදනවා. මොකද මේ අපි ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය අඩු වෙන නිසා ශීඝ්‍රතාවය සඳහා ලැබෙනගේ ධන කරගන්න අපි ඉස්සරහට ඍණ ලකුණ යොදනවා. යොදලා ඩෙල්ටා
NO2 මේකෙන් කියවෙන්නේ NO2 වල සාන්ද්‍රණ වෙනස. NO2 වල සාන්ද්‍රණ වෙනස බෙදීම ඩෙල්ටා T කියන්නේ සලකන ලද කාලය. එතකොට අපිට සාන්ද්‍රණ වෙනස සඳහා ලැබුණ ඍණ 0.0.021 මේක මේ ඍණ ලකුණෙන් වැඩි වුණාම ධන වෙනවා. ඊට පස්සේ මේක අපි බෙදන්න ඕන තප්පර 50න්. මේක අපි බෙදන්න ඕන තප්පර 50න්. මේක අපි තප්පර 50න් බෙදන්න ඕන. මේක තප්පර 50න් බෙදුවාට පස්සේ අපිට පිළිතුර විදිහට ලැබෙනවා තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල 4.2 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. ඒතර මේක තමයි NO2 වැය වූ ශීඝ්‍රතාවයේ විදිහට මේ ගණනය කිරීම සිද්ධ කරපුවාම අපිට ලැබෙන්නේ. දැන් අපි මේ ප්‍රතික්‍රියාවෙම ශීඝ්‍රතාව අපි ගණනය කරමු O2 වල සාන්ද්‍රණය ඇසුරින්. ගණනය කරලා බලමු අපිට ලැබෙන අගය මොන අගයක් දෙන්නේ කියලා අපිට බලමු. O2 වල සාන්ද්‍රණය සලකලා මෙයාගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කරලා. දැන් අපි බලමු එහෙනම් O2 වල සාන්ද්‍රණය ඇසුරේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්න. එහෙනම් අපිට මෙන්න මේ තොරතුරු ටික දීලා තියෙනවා ගානේ ආරම්භයේදී කියන්නේ t සමානයි බිඳුව අවස්ථාවේදී කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගන්න වෙලාවේ ප්‍රතික්‍රියාව පටන් ගන්න අවස්ථාවේ O2 සාන්ද්‍රණය බිඳුවයි කියලා. ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට කොහොමද ප්‍රතිඵල හැදිලා නැහැනේ. ඒ නිසා ප්‍රතික්‍රියාව පටන් ගන්න අවස්ථාවේ ප්‍රතිඵල වල සාන්ද්‍රණය බිඳුවයි. ඊළඟට තප්පර 50කට පස්සේ O2 වල සාන්ද්‍රණය අපිට දීලා දෙනවා 0.0.1.5යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඊළඟට දැන් මෙන්න මේ O2 ගේ සාන්ද්‍රණ වෙනස ඇසුරෙන් දැන් අපි ගණනය කරන්න යන්නේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. එතකොට මොකද අපි කරන්නේ මුලින්ම අපි හොයාගන්න ඕන O2 ගේ සාන්ද්‍රණ වෙනස. මේ සලකන ලද කාලය තුල සිදුවෙච්ච O2 ගේ සාන්ද්‍රණ වෙනස කොච්චරයිද කියලා අපි ගණනය කරගන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ඩෙල්ටා O2 අපිට ලැබෙනවා මෙහෙම. අපි පසු සාන්ද්‍රණයේ පෙර සාන්ද්‍රණය අඩු කරනවා. පසු සාන්ද්‍රණය අපිට ආවා 0.0.1.5යි කියලා. පෙර සාන්ද්‍රණය ආවේ 0යි කියලා. එහෙනම් ඒකෙන් 0 අඩු කරනවා. එතකොට අපිට පිළිතුර විදියට ලැබෙනවා 0.0.1.5යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඊළඟට අපි කාල වෙනස කාලාන්තරය කොච්චරයිද කියලා ගණනය කරගන්නවා. අවසාන අවස්ථාවේ කාලය වෙන්නේ තප්පර 50යි ආරම්භක අවස්ථාවේ කාලය වෙන්නේ තප්පර 0යි 50න් බිඳුවක් අඩු කරපුවාම අපිට එනවා සලකන ලද කාලය තප්පර 50යි කියලා. එහෙමනම් දැන් සාන්ද්‍රණ වෙනස සලකන ලද කාලයෙන් බෙදන්න ඕනේ. එහෙනම් සාන්ද්‍රණ වෙනස සලකන ලද කාලයෙන් බෙදුවම අපිට ශීඝ්‍රතාවයේ විදිහට ලැබෙන්නේ 2.1 වැඩි කිරීම 10 ඍණ 5යි තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා. 2.1 වැඩි කිරීම 10 ඍණ 5යි තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා තමයි අපිට මෙතනදී ඒ අගය ලැබෙන්නේ. දැන් හොඳට බලන්න මේක දිහා ඔබට පේනවා NO2 ගේ සාන්ද්‍රණය ඇසුරින් මේක ගණනය කරපුවාම අපිට ලැබුණේ 4.2 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. O2 ඇසුරින් මේක ගණනය කරපුවාම අපිට ආවේ කොහොමද? 2.1 වැඩි කිරීම 10 ඍණ 5යි කියලා. හැබැයි මේ එකම ප්‍රතික්‍රියාවකට ප්‍රතික්‍රියක ඇසුරෙන් ගණනය කරපුවාම එක ශීඝ්‍රතාවයකුයි ප්‍රතිඵල ඇසුරෙන් ගණනය කරපුවාම තවත් ශීඝ්‍රතාවයකුයි දෙකක් එන්න බෑ. එහෙනම් අපි බලමු මොකක්ද මෙතන වෙලා තියෙන ගැටලුව කියලා. හරි. එහෙනම් අපි NO2 ගේ සාන්ද්‍රණය ඇසුරෙන් ශීඝ්‍රතාවය ගණනය කරපුවාම අපිට ආවේ 4.2 වැඩි කිරීම 10 ඍණ 5යි තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා ශීඝ්‍රතාවය. O2 ගේ සාන්ද්‍රණය ඇසුරෙන් ගණනය කරපුවාම අපිට ආවේ 2.1 වැඩි කිරීම 10 ඍණ 5යි තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල කියලා. ඔබට පේනවා මෙයාගේ අගෙන් භාගයක් තමයි මෙයාට ඇවිල්ලා තියෙන්නේ. මෙයාට ආපු අගෙන් භාගයක් තමයි මෙයාට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි මේක ගණනය කරන්න මේ භාවිතා කරපු සූත්‍රයේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. අපි ඒක දැන් සකස් කරගමු. මොකක්ද මේ තිබුණු අඩුපාඩුව? අපි ගත්තේ මෙහෙමයි R සමානයි ඒ කියන්නේ NO2 ගේ සාන්ද්‍රණය ඇසුරින් ගණනය කරද්දී අපි ගත්තේ R සමානයි ඩෙල්ටා NO2. මේකේ අදහස NO2 ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලාන්තරය කියන එක. ඩෙල්ටා NO2 බෙදීම ඩෙල්ටා T කියලා අපි ගත්තා. මේකෙන් කියවෙන්නේ NO2 ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය කියන එක. ඊට අමතරව අපි ඉස්සරහට ඍණ ලකුණක් දාගත්තා. මීට අමතරව අපි මෙතනට තව අගයක් දාගන්න ඕන. ඒ මොකද්ද? මෙන්න මේ අදාළ තුලිත රසායනික සමීකරණයේ ඉස්සරහින් දැක්වෙන ස්ටොයිකියෝමෙට්‍රික් අගයෙන්
මේ ලැබෙන අගය අපි බෙදන්න ඕනේ. එහෙනම් මේ අදාළ ප්‍රතික්‍රියාවේ අදාළ ශීඝ්‍රතා සමීකරණය මෙන්න මේ විදිහට වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ එයාගේ ඉස්සරහින් දෙන NO2 ඇසුරෙන් නම් අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගණනය කරන්නේ. එයාගේ ඉස්සරහින් තියෙන ස්ටොයිකියෝමීටරාගෙන් මේ ලැබෙන පිළිතුර නැවත බෙදන්න ඕනි. එතකොට දැන් බලන්න O2 ගේ ඉස්සරහා තියෙන එක එහෙනම් මෙයාව දෙන්න ඕන 1. එතකොට ඔබට පේනවා දැන් අපිට මෙතන ආවේ 4.2 වැඩි කිරීම 10 ඍණ 5 කියලා. එයා දෙකෙන් බෙදුනාට පස්සේ අපිට එනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ 2.1 වැඩි කිරීම 10 ඍණ 5 තප්පරයට ගන්න ඩෙසිමීටරයට මවුල කියලා. එහෙනම් අපි අර කලින් හදාගත්තු සමීකරණය ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය හොයන්න අපි කලින් හදාගත්තු සමීකරණය අපි සංශෝධනය කරගන්න ඕන. මොකක්ද? මේ අදාළ ප්‍රතික්‍රියකයේ හරි ඵලයේ හරි ස්ටොයිකියෝමිතියෙන් එයා බෙදන්න ඕනේ. හරි. එහෙනම් දැන් ඔබට පැහැදිලි ඇති කොහොමද ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ගණනය කරන්නේ කියලා. එහෙමනම් දැන් අපි සාධාරණ රසායනික සමීකරණයක් අරගෙන තුලිත රසායනික සමීකරණයක් අරගෙන අපි එයාගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය සඳහා ප්‍රකාශනයක් ලියමු. මෙන්න මේ අපි කරගත්ත සංශෝධනෙත් ඒකට එකතු කරලා. අපි එහෙනම් මෙන්න මේ සාධාරණ රසායනික සමීකරණය සලකමු. මේකේ තියෙන්නේ කැපිටල් A කැපිටල් B කියලා සංයෝග දෙකක් තියෙනවා. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරලා කැපිටල් C කැපිටල් D කියලා සංයෝග දෙකක් හැදෙනවා. මේගොල්ලෝගේ ස්ටොයිකියෝමිතිය මෙයාගේ ස්ටොයිකියෝමිතිය A මෙයාගේ B මෙයාගේ C මෙයාගේ සිම්පල් A මෙයාගේ සිම්පල් B මෙයාගේ සිම්පල් C මෙයාගේ සිම්පල් D තියෙන්නේ. එතකොට දැන් ඔබට පැහැදිලිනේ මේක සත්‍ය රසායනික සමීකරණයක් නෙමෙයි. අපි මේ ගොඩනගාගත්තු එකක්. එතකොට මේකේ A කියලා සංයෝගයක් තියෙනවා B කියලා සංයෝගයක් තියෙනවා. A කියන සංයෝගයේ සිම්පල් A මවුල ප්‍රමාණයකුයි B කියන සංයෝගයේ සිම්පල් B මවුල ප්‍රමාණයකුයි ප්‍රතික්‍රියා කරපුවාම C කියන සංයෝගයෙන් සිම්පල් C මවුල ප්‍රමාණයක් සහ D කියන සංයෝගයෙන් සිම්පල් D මවුල ප්‍රමාණයක් හැදෙනවා. එතකොට මේ සිම්පල් A සිම්පල් B සිම්පල් C සිම්පල් D වලින් දක්වලා තියෙන්නේ එයාලගේ ස්ටොයිකියෝමිතිය. එතකොට මම දැන් මුලින්ම A ගේ සාන්ද්‍රණය ඇසුරේ මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලියනවා. එතකොට අපිට ලියන්න පුළුවන් අපි දන්නවා A කියන්නේ ප්‍රතික්‍රියකයක්. එහෙනම් ඉස්සරහට ඍණ ලකුණ දාන්න ඕන. ඍණ ලකුණ දාලා ඩෙල්ටා A. ඩෙල්ටා A කියන්නේ A ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය. මීට අමතරව අපි කිව්වා මොකද්ද දාන්න ඕනේ කියලා. එයාගේ ඉස්සරහා තියෙන ස්ටොයිකියෝමිතියෙන් මෙයාගේ බෙදන්න ඕනේ. එහෙනම් ඩෙල්ටා A යට සිම්පල් A බෙදීම ඩෙල්ටා T. ඒ කියන්නේ සාන්ද්‍රණ වෙනස බෙදීම කාලයෙන් එනාගේ නැවත අපි බෙදන්න ඕන. එයාගේ ඉස්සරහා තියෙන ස්ටොයිකියෝමිතික අගය. එතකොට තමයි අපිට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නිවැරදිව ලැබෙන්නේ. හැබැයි මේ අපි ගණනය කරගන්න ශීඝ්‍රතාවයේ මධ්‍යම ශීඝ්‍රතාවයක්. මේක මෙයාගේ හරිම ශීඝ්‍රතාවය නෙමෙයි. මේ අපි ගණනය කරන්නේ මධ්‍යම ශීඝ්‍රතාවය. දැන් එහෙනම් අපි B ගේ සාන්ද්‍රණය මගින් ලියාගමු මේක. එතකොට අපිට ලියන්න පුළුවන් ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T මේක ප්‍රතික්‍රියකයක් හින්දා ඉස්සරහට ලකුණ දාන්න ඕන. ඊළඟට ස්ටොයිකියෝමිතිය තියෙන්නේ B ඒ නිසා A යගේ මේ ප්‍රකාශනය බෙදන්න ඕන. එහෙම නැත්නම් මේ යටට B යගේ දාන්න ඕනේ. හරි. දැන් එහෙනම් අපි බලමු C ඇසුරෙන් කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. C කියන්නේ ප්‍රතිඵලයක්. එහෙනම් C ගේ සාන්ද්‍රණ වෙනස බෙදන්න ඕන කාලෙන්. මෙතනදී අපි ඍණ ලකුණ දාන්නේ නැහැ. මොකද මේ ප්‍රතිඵලයක සාන්ද්‍රණය ඇසුරෙන් තමයි මෙයාගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි ලියන්නේ. ඒ නිසා මෙතනදී අපි ඍණ ලකුණ දාන්නේ නැහැ. C ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය ඊට අමතරව අපි මෙතන මේ එන උත්තරය එයාගේ ස්ටොයිකියෝමිතිය වෙච්ච සිම්පල් C ගෙන් බෙදන්න ඕනේ. සිම්පල් C ගෙන් බෙදනවා කියන එක පෙන්නන්න මම මේ ඉරෙන් යටට සිම්පල් C දාලා තියෙනවා. ඒ විදිහටම මට මෙයාගේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය D ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. එතකොට මට එනවා D ගේ සාන්ද්‍රණ වෙනස බෙදීම සලකන ලද කාලය ඊට අමතරව මෙන්න මේ ඒ ලැබෙන පිළිතුර එයාගේ ඉස්සරහා තියෙන ස්ටොයිකියෝමිතියගේ වෙච්ච D යගෙන් බෙදන්න ඕනේ. එහෙම බෙදුවාට පස්සේ අපිට ලැබෙනවා මේ කොයි එකේ කියන්නේ ප්‍රතික්‍රියකයක හරි සාන්ද්‍රණයක ප්‍රතිඵලයක හරි මේවෙන් මොන එකක් සලකලා මොන සංඝටකයක් සලකලා ශීඝ්‍රතාවය ගණනය කරා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ විදිහට අපිට ලැබෙන්නේ එකම අගයයි.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේ විදිහට අපිට ලැබෙන්නේ එකම අගයක්. එතකොට අපි කරන්න ඕනේ අපි අර කලින් ඉගෙනගත්ත සමීකරණය එන අගය එයාගේ ස්ටොයිකියෝමෙට්‍රියෙන් බෙදන්න ඕනේ. දැන් මම හිතනවා ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති මේ වගේ රසායනික සමීකරණයක් දුන්නම එයාගේ ඵල ඇසුරෙන් එහෙම නැත්නම් ප්‍රතික්‍රියක ඇසුරෙන් කොහොමද එයාගේ ශීඝ්‍රතාවය ගණනය කරගන්නේ? ඒකට අදාළ ශීඝ්‍රතා සමීකරණය කොහොමද ලියාගන්නේ කියන එක පිළිබඳව ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හරි. එහෙමනම් අද වීඩියෝ එක නරඹලා ඕගොල්ලෝගේ දැනුමට යමක් එකතු කරගන්න ඇති කියලා මම හිතනවා. ඕගොල්ලෝ හිතනවා නම් මේ වීඩියෝ එක තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා මේ ගැන ඒ අයටත් කියන්න, ඒ අයවත් මේ සම්බන්ධව දැනුවත් කරන්න. ඒ වගේම ඔබ පළවෙනි වතාවට නම් මේ අපේ channel එකේ වීඩියෝ එකක් නරඹන්නේ. එන්න අපේ channel එකට ඇවිල්ලා ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච වීඩියෝ ගොඩක් තියෙනවා බලන්න පුළුවන් අපේ channel එකට ආවොත්. ඒ වගේම අමතක කරන්නේ නැතුව ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඊට පස්සේ එහා පැත්තේ bell icon එකක් එයි. ඒ bell icon එක ඔබ click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. එහෙනම් මාත් එක්ක එකතු වෙලා ඉන්න ඕගොල්ලෝ හැමෝටම ස්තුතියි.